හොඳයි. එහෙනම් දරුවනි ආයුබෝවන්. අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ අපේ උසස් පෙළ කෘෂි විද්‍යා විෂය නිර්දේශය තුළ අපිට හමු වන දිගම ඒකකය වන අංක 15 ඒකකය. මේකට සමහරු කියයි සත්ත්ව පාලන මූලධර්ම කියලා, සමහරු කියයි ඇනිමල් සයන්ස් කියලා. මේක 15 වෙනි නිපුණතාව කියන්නත් පුළුවන්, 15 වෙනි ඒකකය කියන්නත් පුළුවන්. ඒතර මේ ඒකකයට අපි දැන් මේ කතා කරන්න යන්නේ ළමයි මස් සඳහා කුකුලන් නැති කිරීම හේවත් බ්‍රොයිලර් සතුන් පාලනය හේවත් බ්‍රොයිලර් මැනේජ්මන්ට් පිළිබඳවයි. ඒතර මේ පිළිබඳව අපි පොඩි ප්‍රවේශයක් ලබා ගන්නවා නම් අපි මොනවද මේ සත්ත්ව පාලනය කියන එකකින් අදහස් කරන්නේ, මොන වගේ සංකල්පද මේ යටතේ කතා කරන්නේ කියලා බොඩ බොහොම කෙටි මතක් කිරීමක් කරනවා නම් අපි සත්ත්ව පාලනය කියලා කියන්නේ ආර්ථික වූ නිෂ්පාදනයක් ලබා ගැනීමට ගොවිපල් සතුන් නැති කිරීමේ ක්‍රියාවලිය වෙනවා. මේ අර්ථය අප විසින් ඇති කිරීමට තෝරා ගන්නා ගොවිපල් සතුන් නැත්නම් ඇති කිරීමට තෝරගන්න සතුන්ට අපි කියනවා ගොවිපල් සතුන් කියලා. ඒගොල්ලන්ගේ මූලික ලක්ෂණයක් තමයි කිසියම් ආකාරයකින් අපට ආර්ථික වූ නිෂ්පාදනයක් ලබා දෙන එක. එතකොට මේ ලබා දෙන ආර්ථික නිෂ්පාදනය මස්, කිරි, බිත්තර, සම්, ලොම් ආදී වශයෙන් වෙන්න පුළුවන්. එතකොට මේකෙන් අපි දැන් මේ කතා කරන්න යන්නේ මස් සඳහා කුකුලන් නැති කිරීමේ ක්‍රියාවලිය ගැනයි. එතකොට මේ සත්ත්ව පාලනය යටතේ අපි කතා කරන ඒකක නැත්නම් මේ මුළු ඒකකයේම පුළුල් වශයෙන් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක කොටසක් තමයි මේ සත්ත්ව පාලනයේ මූලධර්ම කියන කොටස. මේ සත්ත්ව පාලනයේ මූලධර්ම වලට තව නමක් තමයි ළමයෝ ප්‍රින්සිපල්ස්. මේ අර්ථය අපි විෂය තුල පවතින මූලික සංසිද්ධීන් පිළිබඳව කතා කරනවා. මේ යටතේ හමු වන දෙවන කොටසට අපි කියනවා ඇප්ලිකේෂන් හෙවත් භාවිතය කියලා. මේ යටතේ හමු වන දෙවන කොටසට අපි කියනවා ඇප්ලිකේෂන් හෙවත් භාවිතය කියලා. මේ යටතේ අපි කරන්නේ සත්ත්ව පාලනය යටතේ අපට හමු වන යම් සංකල්පයන් ප්‍රායෝගිකව භාවිතා කරන්නට, ප්‍රායෝගිකව යොදා ගන්නට උත්සාහ දරන එකයි. එතකොට ප්‍රින්සිපල්ස් යටතේ අපි කතා කරනවා ප්‍රධාන වශයෙන්ම සත්ත්ව පාලනය යටතේ ඇති කරන ගොවිපල් සත්තු කවුද? මේගොල්ලන්ගේ නිෂ්පාදන වලට උදාහරණ මොනවද? ඒ වගේම මේ ගොවිපල් සතුන් අපි ඒගොල්ලන්ගේ ආහාර මාර්ග පද්ධතියේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වයේ මත ප්‍රධාන ආකාර දෙකකට වර්ග කරලා කතා කරා. කණ්ඩායමකට කියනවා අපි සංකීර්ණ ආහාර මාර්ග සහිත හේවත් සංකීර්ණ ආමාශ සතුන් කියලා. ඒ වගේම අනෙක් කණ්ඩායමට අපි කියනවා ළමයි සරල ආමාශ සතුන් කියලා. සංකීර්ණ ආමාශ සතුන් යටතේ ගවයා පිළිබඳව කතා කරනවා. සරල ආමාශ සතුන් යටතේ කුකුලා පිළිබඳව අපි කතා කරනවා. මීට අමතරව මේගොල්ලන්ගේ අපි කතා කරනවා පෝෂණය පිළිබඳව. ඒ වගේම අපි කතා කරනවා පෝෂණයට කලින් මේගොල්ලන්ගේ පරිසර විද්‍යාව පිළිබඳව, මේගොල්ලන්ට බලපාන පරිසර සාධක පිළිබඳව, පරිසරයේ පවතින උෂ්ණත්වය, ආලෝකයේ ආර්ද්‍රතාව, සෙවන සුළඟ ආදී සාධක මේ ගොවිපල් සතුන් මත බලපෑම් ඇති කරනවා. ඒ පිළිබඳව අපි යම් දුරකට සාකච්ඡා කරනවා. සමහර වෙලාවට මේ පරිසර සාධක ගොවිපල් සතුන්ට හිතකර ආකාරයෙන් හැසිරීම පිළිබඳවත් නැත්නම් හැසිරවීම පිළිබඳවත් අපි කතා කරනවා. කොහොමද මේ ගොවිපල් සාධක නැත්නම් පරිසර සාධක ගොවිපල් සතුන්ට බලපාන්නේ කියන එක ගැනත් අපි සාකච්ඡා කරනවා. එතකොට ඊට අමතරව අපි කතා කරනවා මේ ගොවිපල් සතුන්ගේ පෝෂණය පිළිබඳව. ළමයි මේ පෝෂණය සම්බන්ධයෙන් අපි කතා කරනවා ගොවිපල් සතුන්ට සපයන පෝෂක මොනවාද? ඒ වගේම පෝෂක අඩංගු කෑමට ගන්න පුළුවන් දේවල් හෙවත් ගොවිපල් සතුන්ගේ ආහාර පිළිබඳව. පුළුල් වශයෙන් කතා කරනවා ගොවිපල් සතුන්ගේ හමුවන ආහාර මාර්ග පද්ධති පිළිබඳව.
මේ යටතේ ආකාර දෙකකට බෙදෙනවා. එකකට අපි කියනවා සරල ආහාර මාර්ග පද්ධතිය. මේ යටතේ කුකුලාගේ ආහාර මාර්ග පද්ධතිය පිළිබඳව විමසිලිමත් වන අපි සංකීර්ණ ආහාර මාර්ග පද්ධතිය යටතේ ගවයාගේ ආහාර මාර්ග පද්ධතිය පිළිබඳවත් සොයා බලනවා. මීට අමතරව තෘණ සංරක්ෂණය, තෘණ කල්තබා ගැනීම, සයිලේජ් හේ වීලි තෘණ නැත්නම් හේ නිෂ්පාදනය පිළිබඳවත් අපි අවධානය යොමු කරමු. මීට අමතරව ඉතින් මේ එකක යටතේම ලංකාවේ සත්ත්ව පාලනයේ තත්ත්වය, සත්ත්ව පාලනයේ වැදගත්කම, සත්ත්ව පාලනයේ දීමේ වාසි, සත්ත්ව පාලනය සඳහා පවතින විභවය, මේ යටතේ ඇති වන ගැටලු අභියෝග ආදිය ගැනත් කතා කරනවා. දෙවනුව තමයි අපි ඇප්ලිකේෂන් හෙවත් මේ කතා කරපු સિદ્ધාන්තයන් ප්‍රායෝගිකව භාවිතා කරන්නට පටන් ගන්නවා. ළමයි සත්ත්ව පාලන භාවිතයන් නැත්නම් සත්ත්ව පාලනයේ ප්‍රායෝගික භාවිතයන් අපි ප්‍රධාන කොටස් දෙකකටයි බෙදාගන්නේ. මේ අර්ථයේ එක පැත්තකින් අපට හමු වෙනවා ගව පාලනය, අනික් පැත්තෙන් අපට හමු වෙනවා කුකුළු පාලනය. ගව පාලනය කියන්නේ ආර්ථික නිෂ්පාදනයක් ලබා ගැනීමට ගවයින් නැති කිරීම පිළිබඳව කරන විද්‍යාත්මක හැදෑරීමක්. මේ අර්ථය අපට විවිධ මාතෘකා හමු වෙනවා. වසු පැටවුන් පාලනය, නෑම්බියන් පෙවත් වැස්සියන් පාලනය, ප්‍රසූතික සාත්තු, ප්‍රසූතියේදී පැටියෙකුට මොකද කරන්නේ, එළදෙනකට මොකද කරන්නේ, ප්‍රසූතික සාත්තු, ඒ වගේම එළදෙනගේ ප්‍රජනනය, මේ යටතේ මදය, මද චක්‍රය, සිංචනය, කෘත්‍රිම සිංචනය, හෝමෝන මගින් මද චක්‍රයේ පාලනය, එළදෙනගේ මද ලක්ෂණ, ගැබ් ගැන්වීම, යෞවනෝදය, ලිංගික පරිණතිය වැනි මාතෘකා වෙනවා. ඊළඟට හම්බ වෙනවා ලැක්ටේෂන් සයන්ස් එවත් ක්ෂීර විද්‍යාව. එළදෙනගේ ස්තන ග්‍රන්ථි පද්ධතිය, මේ තුල කිරි නිපදවීම, පිරිසිදු කිරි නිෂ්පාදනය, කිරිවල සංයුතිය හා ගුණාත්මය හා ඊට බලපාන සාධක ආදී පිළිබඳව මේ අර්ථයේ කතා කරනවා. අවසාන වශයෙන් අපට වැදගත් වෙනවා ගව රෝග. මේ අර්ථයේ ගවයින්ගේ බෝන රෝග නැත්නම් ආසාදිත රෝග, ආසාදිත නොවන රෝග, ආසාදිත රෝග යටතේ බැක්ටීරියා රෝග, වෛරස් රෝග, පණු රෝග, ආසාදිත නොවන රෝග යටතේ කායික රෝග, ඌනතා රෝග ආදී පිළිබඳව අපි සාකච්ඡා කරනවා. මෙන්න මේ වගේ අංග සම්පූර්ණ පැකේජයක් මගින් ගව පාලනය ආවරණය කළාට පස්සේ අපි කතා කළා කුකුල් පාලනය පිළිබඳව. මේ අර්ථය අපිට මතක් කරගන්න වෙනවා කුකුලාගේ ජීවන චක්‍රය. කුකුලාගේ ජීවන චක්‍රය පවතින්නේ මම පහළට ආවොත් එහෙම ළමයි මෙන්න මේ වගේ තත්වයකයි. අපට හමු වන කුකුලාගේ ජීවන චක්‍රය පවතින්නේ මෙන්න මේ වගේ තත්වයකයි. මේක ආරම්භ වෙන්නේ සංක්ෂේපිත බිත්තරයකින්. සංක්ෂේපිත බිත්තර ලබා ගැනීමට නම් අපි කිකිලියන් සමග යම් අනුපාතයකට කුකුලන් දැමු කූඩු පවත්වා ගන්නවා. මේවා තුළ සිදුවන සංසර්ගයමක් සංක්ෂේපිත බිත්තර නිෂ්පාදනය වෙනවා. මේ බඳු සංක්ෂේපිත බිත්තරයක් බීජෞෂධයේ හිවත් රැක්කවීමේ ක්‍රියාවට ලක් කරනවා. මේ රැක්කවීමේ කාලය දින 21ක් වෙනවා. මේ රැක්කවීම ආකාර දෙකකින් කරන්න පුළුවන්. ස්වභාවික ක්‍රමයේ රකින්න කිකිලියක් දානවා. එහෙම නැත්නම් කෘත්‍රිම ක්‍රමයේ ඉන්කියුබේටරයක් දානවා. ඉන්කියුබේටර් සෙවත් බිත්තර රැක්කවන ප්‍රධාන ආකාර දෙකයි. පැතලි ආකාර එහෙම නැත්නම් කැබිනට් ආකාර. මේවායේ පාලනය කරන තත්වයන් උෂ්ණත්වය, සාපේක්ෂ ආර්ද්‍රතාව, වාතාශ්‍රය, බිත්තර හැරවීම ආදී පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඊළඟට දින 21ක් ඇවෑමෙන් අපට ලැබෙනවා කුකුල් පැටවෙක්. මෙයාට අපි කියනවා day old chick හෙවත් දිනක් වයස ඇති කුකුල් පැටවා කියලා. මෙයාට අපි කියනවා දිනක් වයස ඇති කුකුල් පැටවා කියලා. උපතින්ම මෙයාගේ තාම තාපපාලන යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම Tamanට අවශ්‍ය ආහාර, ආරක්ෂාව, ජලය ආදී තනියම හොයාගන්න බෑ. ඒ නිසා මෙයාට අවශ්‍ය ආරක්ෂාව, පෝෂක, ජලය
සාපේක්ෂාර්ථවාදී පාලනය කරමින් මෙයා යම් කාලයක් රැකබලා ගැනීමක් කරනවා. මේ කාලේ මාසයක් හෝ දෙකක් වෙන්න පුළුවන්. ඒක අවශ්‍යතාව මත වෙනස් වෙනවා. මෙන්න මේ ක්‍රියාවට අපි කියනවා බ්‍රූඩින් හෙවත් පැටවුන් රැකවීම කියලා. ඉංග්‍රීසියෙන් කියනවා බ්‍රූඩින් කියලා. මේ පැටවුන් රැකවීමත් බිත්තර රැකවීම වගේම අපට ප්‍රධාන ආකාර දෙකකින් කරන්න පුළුවන් ස්වභාවික ක්‍රමය. ඒ කියන්නේ අර වගේම රකින්න කිකිලියක් පාවිච්චි කරන්නේ බොහෝ විට මේ සඳහා බිත්තර රැකවීමට යොදාගත් කිකිලියම යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපට කෘත්‍රිම ක්‍රමයකට යාමට සිදු වෙනවා. මේ සඳහා යොදා ගන්න ව්‍යුහයට අපි කියනවා පැටවු රක්කවණේ හෙවත් බ්‍රූඩර් එක කියලා. මෙන්න මේ පැටවු රක්කවණයක් හෙවත් බ්‍රූඩරයක් පාවිච්චි කරලා ඒක තුල අවශ්‍ය තත්ත්ව ලබා දීලා උෂ්ණත්වය, සාපේක්ෂාර්ථතාව, ආරක්ෂාව, ජලය, ආහාර ආදී ලබා දීලා පැටවුන් රැකබලා ගැනීමක් කරනවා. මේ සඳහා යොදා ගන්න මේ රක්කවණ හෙවත් බ්‍රූඩර්ස් ප්‍රධාන ආකාර දෙකකට බෙදෙනවා. එකකට කියනවා සුළු පරිමාණව යොදා ගන්න බොක්ස් බ්‍රූඩර් එක, අනික මහා පරිමාණව යොදා ගන්න බැටරි බ්‍රූඩර් එක. එතකොට මේ බ්‍රූඩරය තුළ ආලෝකය, උෂ්ණත්වය, සාපේක්ෂාර්ථතාව, වාතාශ්‍රය, ආහාර, සෞඛ්‍ය ආරක්ෂා, ඉඩකඩ, ජලය, ආහාර බඳුන් වල හා ජල බඳුන් වල ඉඩ එනත් කිරීම ආදිය පවත්වා ගත යුතු වෙනවා. පැටවුන් රැකවීම අවසානයේ අපට ලැබෙනවා වර්ධනය වන සතුන්. මේගොල්ලන්ට කියනවා ග්‍රෝවර්ස්ලා හෙවත් වර්ධක සතුන් කියලා. මේගොල්ල බිත්තර දැමීම ආරම්භ වන තෙක් රැක බලා ගැනීමක් තියෙනවා. මේකට අපි කියනවා වර්ධක සතුන් පාලනය කියලා. මේක බිත්තරයෙන් බිහිවන පැටවා මාසයක පමණ කාලයක ඉඳලා බොහෝ විට මාස 5ක් පමණ දක්වා මාස 4ක කාලයක් තුළ සිදුවන ක්‍රියාවක් වෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් පැටවෙක් කියලා කියන්නේ බිත්තරයෙන් බිහි වෙලා මාසයක් දක්වා කාලයයි. ඒ දක්වා කාලය තුළ රැක බලා ගැනීමට අපි කියනවා පැටවුන් රැකවීම කියලා. මාසයෙන් පස්සේ අපි හිතනවා එයාපත් වුණා කියලා වර්ධනය වන සතෙක් බවට. එතකොට එතන ඉඳලා මාස 5ක් දක්වා මාස 4ක කාලයක් තමයි වර්ධක සතුන් පාලනය කියලා කරන්නේ. මේ කාලේදී අපිට මේ පැටවුන් රැකවීම විතරම කාර්ය බහුල වෙන්නේ නැහැ. අපි ඉඩකඩ සපයන්න ඕන, පෝෂක, එහෙම නැත්නම් ආහාර, ජලය, ඒ වගේම ආහාර හා ජල බඳුන් වල ඉඩකඩ, ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂාව, විශේෂයෙන් ලැබුම් ලී සැපීම, හොට කැපීම වගේ සාත්තු ක්‍රියා කීපයක් ඇරුණාම විශේෂ ක්‍රියාවක් නේ. ඔහොම ගිහිල්ලා බිත්තරයෙන් පිට වෙලා මාස 5ක් පමණ ගියාට පස්සේ මේගොල්ලෝ බිත්තර දැමීම ආරම්භ කරනවා. එතන සිට මේගොල්ලන්ට අපි කියන්නේ ලේයර්ස්ලා හෙවත් බිත්තර දමන කිකිලියන් කියලා. එතනින් පටන් ගන්නවා මෙයාගේ ජීවිත කතාව. ඒකට අපි කියනවා බිත්තර දමන කිකිලියන් පාලනය. මේ ජීවිත කාලයේ සාමාන්‍යයෙන් සති 20 ඉඳලා සති 90ක් විතර යනකම් දිගටම යනවා. සති 70ක් විතර කාලයක් අපි සමහර වෙලාවට මේගොල්ලන්ගෙන් බිත්තර ලබා ගන්න අවස්ථා තියෙනවා. සමහර වෙලාවට එච්චර කාලයක් ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට අපි එහෙම ගන්නවා. ඒතකොට මේ කාලය තුල අපි විශේෂ සාත්තු ක්‍රියා කරන්න ඕන. විශේෂයෙන් පෝෂණය යටතේ බිත්තර දමන කිකිලියන්ගේ සලාකය දෙන්න ඕන. ඉඩකඩ ලබා දෙන්න ඕන. ආහාර දෙන්න ඕන. ජලය දෙන්න ඕන. खनिज मिश्रण දෙන්න ඕන, සෞඛ්‍ය ආරක්ෂාව පවත්වා ගන්න ඕන. අයෝග්‍ය ලක්ෂණ දක්වන කට්ටිය පිටලන්න ඕන, ලැබුම් ලී සපයන්න ඕන, විශේෂයෙන් ලේයින් බොක්සස් සේවත් බිත්තර දමන කූඩු සපයන්න ඕන. බිත්තර දැමීම අඩු වැඩි කර ගන්න ඕන නම් අවශ්‍ය පරිදි ආලෝකය සපයන්න ඕන. ඊට අමතරව අපි වෙනම පැකේජයක් වශයෙන් හෙවත් මාතෘකාවක් වශයෙන් කතා කළා අහිතකර ලක්ෂණ දක්වන සතුන් රංචුවෙන් පිට කිරීම හෙවත් සතුන් පිටලෑම. පිටලෑම අවස්ථා ගණනාවකදී කළා බිත්තර අවස්ථාවේ එහෙම නැත්නම් ඉන්කියුබේටර් එකෙන් ඩිටගත්ත හැටි, ඒ වගේම වර්ධක අවස්ථාවේ එහෙම නැත්නම් වර්ධක කූඩු තුලදී, එහෙම නැත්නම් බිත්තර දැමීම ආරම්භයේදී, බිත්තර දමන අවස්ථාවේදී ආදී වශයෙන් පිටලන කට්ටිය හිටියා, තියාගන්න කට්ටිය හිටියා. එතකොට සාම්ප්‍රදායික බිත්තර දමන කුකුලන් පාලනය යටතේ අපට හමු වන රාමුව මෙන්න මේකයි. ඒත් අපි දැන් කතා කරන්න යන්නේ ඊට වඩා වෙනස් මාතෘකාවක්. අපේ මාතෘකාව තමයි
මස් සඳහා කුකුලන් නැති කිරීම. දැන් දැනගන්න මස් සඳහා කුකුලන් නැති කිරීමේදී ඉස්සර කාලේ මේ සඳහා තිබුණා මීට් බ්‍රීඩ්ස් එවත් වෙනම මස් සඳහා ඇති කරන වර්ග කියලා අපිට උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන් කෝනිෂ් එහෙම නැත්නම් වයිට් ප්ලිමත් රොක් වැනි වර්ග. මේ මස් සඳහා මේ ඉස්සර කාලේ ඇති කරපු කුකුලන්ගේ තිබුණු ගැටලුවක් තමයි මේගොල්ලා පැටව් වශයෙන් බිහි වෙලා මස් සඳහා ඝාතනය කළ හැකි බරටපත් වෙන්න අඩුම ගානේ මාස 8ක් විතර කල් ගත වෙනවා. ඒ තරම් කාලයක් අපිට මස් ලබා ගන්නට බැහැ. මෙන්න මේ කාලය තුල සුවිශේෂ සත්ව දෙමුහුමක් සිද්ධ වුණා. ඒ සත්ව දෙමුහුම් මගින් කලේ අපි මොකක්ද? මස් ලබා ගැනීමේ අරමුණින්ම ඊටාම කෙටි කාලයක් තුල ඝාතනය කළ හැකි බරටපත් වන සතුන් නිපදවා ගන්න පුළුවන් වුණා. මෙන්න මේක දැනගන්න දෙමුහුම් දිරිය නම් සංසිද්ධියේ සුවිශේෂ උදාහරණයක් වෙනවා. බ්‍රොයිලර් කියලා කියන්නේ දෙමුහුම් දිරිය පෙන්눔 කරන හොඳ උදාහරණයක්. අපි කියනවා යන බ්‍රොයිලර් යනු මස් ලබා ගැනීමේ අරමුණේ දින 35 42 තරම් කෙටි කාලයක් තුලදී උපරිම වර්ධනයකට පත්වන කුකුල් දෙමුහුමක් කියලා. මේක හයිබ්‍රිඩ් එකක්. දැනගන්න මේ අනුව බ්‍රොයිලර්ස්ලා කියන්නේ වෙනම බ්‍රීඩ් එකක් හෙවත් සත්ව වර්ගයක් නෙමෙයි. දෙමුහුම් කිරීමෙන් ලබා ගන්නා සත්ව දර්ශකයක් හෙවත් ස්ට්‍රේන් එකක් කියලා හඳුන්වන්න පුළුවන්. නැත්තම් හයිබ්‍රිඩ් එකක්. මේ තියන්නේ බ්‍රොයිලර්ස්ලා නිපදවීමට යොදාගත් සමහර දෙමුහුම්. කෝනිෂ් කියන එංගලන්ත වර්ගයේ පුං සතෙක් RIR කියන ගැහැණු සතෙක් එක්ක දෙමුහුම් කරලා තියෙනවා. දැන් එතකොට කෝනිෂ් කියන පුං සතාගේ ලක්ෂණයක් තමයි මස්වල වර්ධනය හොඳයි. විශාල දේහ ප්‍රමාණයක් තියෙනවා. මස්වල බර වැඩි. RIR ගේ මස්වල ගුණාත්මය වැඩි. කටුක තත්ත්ව දරා ගැනීම වැඩි. ඒ වගේම ප්ලිමත් රොක්ගේ අපි ගත්තොත් එහෙම මස් ප්‍රමාණය වැඩි. ඒ වගේම මස්වල ක්වොලිටි එකත් වැඩි. ඉතින් මෙහෙම ලැබෙනවා. දැන් මෙතන වෙලා තියෙන තත්ත්වය ළමයි මේක දෙමුහුමක් කියලා කියන්න හේතුව මෙන්න මේ වාගේ දෙයක් අපිට හමු වෙනවා. මේක තේරුම් ගන්නට අපි එක් අක්ෂයට කාලේ දාලා y අක්ෂයට සතෙකුගේ වර්ධනය දාලා ප්‍රස්ථාරයක් නිර්මාණය කළොත් y අක්ෂයට දානවා සතාගේ වර්ධනය growth එක. දාලා අපි ප්‍රස්ථාරයක් නිර්මාණය කළොත් අපි නිර්මාණය කරන ප්‍රස්ථාරය ළමයි මේ කෝනිෂ් සඳහා වේවා වයිට් ප්ලිමත් රොක් නැත්නම් ප්ලිමත් රොක් සඳහා වේවා RIR සඳහා වේවා මෙන්න මේ වාගේ වේවි ගැටලුවක් නෑ ඒකේ. ප්‍රස්ථාරයේ මේ වගේ හැඩයක් ගනිවි මේක සිග්මාකාර වේවි. මෙන්න මෙහෙම වර්ධනය වැඩි වෙලා ඔහොම ගිහිල්ලා උපරිම වෙලා ඔහොම වෙයි. සතා කිසියම් අවස්ථාවක මෙන්න මේ වගේ උපරිම වර්ධනයක් පෙන්වුම් කරාවේ. ගැටලුවක් නැහැ. ඒ සඳහා මෙන්න මේ වගේ කාලයක් ලබා ගනිවි. ඒකයි මම කිව්වේ සමහර විට මේ කාලය මාස 8ක් වෙන්න පුළුවන්. මේ කාලේ මාස 8ක් වෙන්න පුළුවන්. මේක තමයි සාමාන්‍ය ප්ලිමත් රොක්ගේ ලක්ෂණය. හිතන්න මේක කෝනිෂෝ ප්ලිමත් රොක් සඳහා ඇති ප්‍රස්ථාරයක් කියලා. නමුත් අපි මේ ප්‍රස්ථාරෙම ඇඳොත් ළමයි බ්‍රොයිලර් සඳහා බ්‍රොයිලර් කියලා කියන්නේ ප්ලිමත් රොක් සහ කෝනිෂ්ගේ දෙමුහුමක් නම් බ්‍රොයිලර් සඳහා අපට ලැබෙන ප්‍රස්ථාරය මෙන්න මේ වගේ වෙන්න පුළුවන්. මේ තියෙන්නේ බ්‍රොයිලර් ප්‍රස්ථාරය. මේ පීක් එක සමහර වෙලාවට අපිට හම්බ වෙන්නේ සති 6කින් හෙවත් දින 42කින්. මේක හම්බ වෙන්නේ දිනවලින් ගත්තොත් දින 240කින් වෙන්න පුළුවන්.
බලන්න මොකද වෙලා තියෙන්නේ මේ වක්‍රය මේ පැත්තට විශාල වශයෙන් තල්ලු වෙලා තියෙනවා. මේ තල්ලු වෙලා තියෙන්නේ දෙමුහුම් දිරිය මතයි. මෙන්න මේක තමයි බ්‍රොයිලර් නිෂ්පාදනයේ තියෙන ප්‍රමුඛතම ලක්ෂණය. සමහර සත්ත්ව මාදිලි එකිනෙකාට වෙනස් දෙමුහුම් කිරීමේදී අපට ලැබෙනවා අධික දෙමුහුම් දිරිය. හැබැයි දැනගන්න මේ විදිහට බෝ කරගන්න බ්‍රොයිලර්ස්ලා දවස් 42කින් ඝාතනය කළ හැකි බරට උපරිම වර්ධනයකට පත් වෙන එක ඇත්තයි. අපි මේ බ්‍රොයිලර්ස්ලාගෙන් පැටවු අරගෙන ඒවා රැක්කුවොත් මොකද වෙන්නේ? ප්‍රස්ථාරය ටික ටික මේ පැත්තට තල්ලු වෙනවා. ඔබ දන්නවා ඇති උපරිම දෙමුහුම් දිරියක් පවතින්නේ F1 පරම්පරාවේ බව. මේක F2 F3 ආදී වශයෙන් යන්න මොකද වෙන්නේ? ක්‍රමානුකූලව දෙමුහුම් දිරිය අඩු වෙනවා. මේ නිසා නිතරම අපි බ්‍රොයිලර්ස්ලා කියලා බ්‍රොයිලර් පැටව් කියලා වෙළඳපොලෙන් මිලදී ගන්නේ F1 පරම්පරාවේ උදවිය. මේ නිසා අපි ගෙවල් වල බ්‍රොයිලර්ස්ලාගේ බිත්තර රක්කවලා ඒකෙන් පැටවු ලබා ගන්න ක්‍රමයක් නැහැ. එහෙම කළොත් මේ සුවිශේෂී හැකියාව වහාම දකුණු පැත්තට තල්ලු වෙනවා. බ්‍රොයිලර් පාලනයේ තියෙන සුවිශේෂීම වාසිය, සුවිශේෂම ආර්ථික ප්‍රතිලාභය තමයි ඉතා කෙටි කලකින් සතුන් ඝාතනය කරන්න පුළුවන්. කෙටි කලකින් ආදායම් ලබා ගන්න පුළුවන්. සතුන් නඩත්තු කළ යුතු ආහාර ලබා දිය යුතු කාලය සාපේක්ෂව කෙටි. උදාහරණයක් ගත්තොත් සෛද්ධාන්තික හිතන්න දවස් 240ක් කන්න දීලා සතෙක්ගෙන් ගන්න නිෂ්පාදනයේම දවස් 42ක් කන්න දීලා ගන්න පුළුවන් නම් මේක කවර වාසියක්? දවස් 200ක් 240 42 ආසන්න වශයෙන් දවස් 200ක් ඔයා වියදම් කරන තිබිච්ච කෑම වියදම ඔයාට ඉතුරු වෙනවා නේද? දවසට අපි ගත්තොත් ආසන්න වශයෙන් බ්‍රොයිලර් සතෙක් කනවා ළමයෝ ග්‍රෑම් 150ක් විතර. ඔයා හිතලා බලන්න දවසට ග්‍රෑම් 150 ගානේ එක සතෙක් මම මේ කියන්නේ දවසට ග්‍රෑම් 150 ගානේ ඔයාට දවස් 200කට මොන කුකුල් කෑම ප්‍රමාණයක් වියදම් වෙනවද? ඔයාට වියදම් වෙනවා කොච්චරක්ද ළමයෝ? දෙවරක් 0යි දෙවරක් 10යි. මෙන්න මෙච්චරක් ග්‍රෑම් 30000ක් දල වශයෙන් කිලෝග්‍රෑම් 30ක්. ඔයා එක සතෙක්ගෙන් කෝනිෂ් වෙනුවට එක බ්‍රොයිලර් කෙනෙක් හදලා එක සතෙක්ගෙන් කිලෝග්‍රෑම් 30ක කෑම ප්‍රමාණයක් විතරක් පරිමහ ගන්නවා. විදුලි බලය, රැක බලා ගැනීම, ඖෂධ, ජලය, කම්කරුසුමිය කොච්චරද කියලා හිතලා බලන්න. මාස 8ක් කියන්නේ දවස් 240ක්. ඔයා දවස් 42කින් මේක මරන්න ලෑස්ති කරනවා. ඔයාට මේ කෑම ප්‍රමාණය සම්පූර්ණයෙන්ම සතෙක්ගෙන් කිලෝ 30ක් ඔයා බේර ගන්නවා. අද කෑම කිලෝ එකක් කීයද? ඔයාට මේක ලොකු ලාභයක්, net profit එකක් වෙනවා. හැබැයි ඔයා මෙතෙන්දී පැටව් ගෙදර බෝ කරන්න ගියොත් එහෙම ටික ටික මේ වක්‍රය දකුණට නැඹුරු වෙලා ඔයාට ලැබෙන්න තියෙන ප්‍රොඩක්ෂන් එක සහ මේ අර පරිමැස්ම නැති වෙනවා. මේ නිසා අපි බ්‍රොයිලර් සත්තු ගෙදර නිපදවන්න යන්නේ නැහැ. උපරිම දෙමුහුම් දිරියක් ලබා ගන්න නිතරම ඒවා නිපදවන parent farms තියෙනවා. ඒගොල්ලෝ ගාව ඉන්නවා අර නුමුහුම් කෝනිෂ් හරි වයිට් ප්ලිමත් රොක් හරි ඊටත් වඩා දියුණු ප්‍රභේදවල නුමුහුම් මව්පිය පරම්පරාව ඉන්නවා. ඒගොල්ලා ක්‍රොස් කරලා පැටව් හදලා අපට දෙන එකයි මේගොල්ලන්ගේ ප්‍රධානම රැකියාව. ඕවට අපි කියනවා ළමයෝ අභිජනන ගොවිපල් හෙවත් breeding farms. මොනිකමට කියන්නේ සත්ත්ව පාලනය හෝ කුකුල් පාලනය මොනවා කිව්වත් වඩා ලාභදායී වෙන්නේ meat production එකවත් egg production එකවත් නෙමෙයි chick production එකවත් අභිජනන ගොවිපල් පවත්වාගෙන පැටව් විකුණන එක. ඒක අපි සිලබස් එකට දාලා දෙන්න පුළුවන් ඉන්ඩස්ට්‍රි එකට දාලා කරුණා වඩා ලාභ පැටව් විකුණන එකයි. හැකබලා ගැනීමක් නෑ. හොඳට ඉන්කියුබේටරේ මැනේජ් කළා දවසේ පැටව් ටක් ගාලා විකුණන්න පුළුවන්. අද මෑතක් මේ දවස්වල ප්‍රායෝගිකව තියෙන ගැටලුවක් තමයි පැටව් විකුණන්න අමාරුයි. ඉන්ඩස්ට්‍රි එක වැටලා තියෙන්නේ. එහෙම නැත්නම් පැටව් මේ ඉල්ලුමට දී ගන්න බැරුව තමයි ගොඩක් හැචරිස් ඉන්නේ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මේකට ජාත්‍යන්තර සබඳතාව ඕන. ඒ වගේම විශාල කැපිටල් එකක් ඕන. ඒ වගේම විශාල අපි කියනවා මේක ඇතුලේ ෆාම් ඩිසිප්ලින් හෙවත් ඉතා හොඳ ගොවිපල් විනයක් තියෙන්න ඕන. ගොවිපල් විනය කියන්නේ මේ හොරකම් කරන්නේ නැහැ මිනිස්සු ෆාම් එකේ වැඩ කරන අය මේ මත්පැන් බොන්න එහෙමයක් නෙමෙයි මම කියන්නේ. ඒ ගොවිපල තුල ඉතා හොඳ සෞඛ්‍ය ආරක්ෂාවක්, ඉතා කලට වේලාවට වැඩ කිරීමක්,
සමහරලාට දැනගන්න ඔය හැචරි එක වැඩ කරන සමහර උදවියට නිවාඩු නැහැ මාස 3-4ක් යනකම්. ඒගොල්ලෝ කිසියම් දුරකට ෆාම් එක ඇතුලේ ඇවිල්ලා ජීවත් වෙනවා. එලිමහනත් ඒ ගණදෙනු තියාගන්න බෑ. ආහාර පවායේ ෆාම් එකෙන්ම දීලා සමහර වෙලාවට ඒගොල්ලා එලිමහනට ගිහිල්ලා මිනිහෙක් දකින්නේ මාස 3-4කට වතාවක්. සබන් කැල්ලක්වත් ගන්න එළියට යන්න දෙන්නේ නැහැ. මොකද ගියොත් ඒගොල්ලෝ විෂ බීජ අරන් එනවා. හැචරි එකක් බලන්න යන්න ලේසියකින් අවස්ථාවක් ගන්න බෑ. ඒ වගේම හැචරි එකක් කරන්න විශාල ජාත්‍යන්තර සබඳතා අවශ්‍ය වෙනවා. පිට රටින් තමයි මේ පේරන්ට් ස්ටොක්ස් ගෙන්නන්නේ. මෙහි නිපදවන්නේ ගෙනල්ලා මෙහි තමයි ඒගොල්ල පැටව් විතරක් අලෙවි කරලා. ඉතින් මේ කියන්නේ මේක මේ out of the syllabus මම ඒ නිසා ගැන කෑ ගන්න යන්නේ නැහැ. ඉතින් ඒ වගේ හැබැයි ලාභදායී ඉන්ඩස්ට්‍රි එකක් මම යෝජනා කරනවා. ඔයගොල්ලෝ දරුවනි විභාගයෙන් පසු හරි මේක ඉන්ඩස්ට්‍රි එකක් වශයෙන් අපි දියුණු කරගෙන යන්න හොඳ පැත්තක් කියලා මම නිකමට අදහසක් පළ කරනවා. බ්‍රොයිලර් හරි ලේයර් හරි මොනවා හරි ඔබ කැමති නිෂ්පාදනයකට මේවා හොඳ ආර්ථික වශයෙන් ඵලදායී උපාය මාර්ග වෙනවා. මොකද කවදාවත් දැනගන්න දරුවනේ අපේ රටේ නිපදවන භාණ්ඩ වලින් ආහාර සඳහා ඖෂධ සඳහා සබ්ස්ටිටියුට් සෙවත් විකල්ප නැහැ. මිනිස්සු ඉන්නකම් සදාකාලිකව ආහාර ගත යුතුයි ඖෂධ අවශ්‍ය වෙනවා. ඒ නිසා සබ්ස්ටිටියුට් ලෙස් නිෂ්පාදනයක යෙදෙන එක ඉතා ලාභදායක බව තමයි මගේ යෝජනාව. රැකියාවන් හැමදාම තියෙනවා. හරි. ඒක මම නිකන් මෙතන මතක් කළේ. ඉතින් මේ වාගේ ඔබට බ්‍රොයිලර්ස්ලා මෙන්න මේ නිසා out of the farm ප්‍රොඩක්ට් කරන්න යන්නේ අපි මව්පියන් මේ විදිහට පේරන්ට්ස්ලාගෙන්ම ලබා ගන්නවා. හරි. මම මේ බාහිර දෙයක් මතක් කළේ. ඉතින් එහෙනම් ළමයි මේ දක්වලා තියෙන්නේ මේ වාගේ දවස් 42කින් දවස් 42කින් නෙමෙයි ළමයි ලෝකයේ ඉන්නවා දැන් දවස් 16න් ස්ලෝප් මේ මරන්න පුළුවන් සත්තු. ඒ තරම් වේගවත් වර්ධනයක් දක්වනවා. මේගොල්ලෝ කොච්චර වේගයෙන් වර්ධනය වෙනවද කිව්වොත් ළමයි මේගොල්ලන්ගේ වයස දවස් 16න් මරන්න පුළුවන් මට්ටමට එන නිසා දවස් 10ක් යද්දි මේගොල්ලන්ගේ දේහයේ වර්ධනය දරා ගන්න බැරුව ළමයි මේගොල්ලෝ අභිජනනය කරලා තියෙන විදිය බලන්න මේගොල්ලන්ගේ දේහයේ බර දරා ගන්න බැරුව කකුල් කැඩෙනවා ඊට පස්සේ මේගොල්ලන් මෙහින් වැටලා ඉන්නවා මාත් පියවි හැට දැකලා නැහැ චිත්‍රපටි වල දැකලා තියෙන්නේ ලංකාවේ මේ බ්‍රීඩ්ස් නැහැ ඊළඟට මිනිස්සෙක් ඇවිල්ලා මේගොල්ලෝ බෙල්ලෙන් ඇදලා ගිහිල්ලා පීරියට තියෙනවා තියලා බෙල්ට් එකක් දාලා තියෙනවා මේ බෙල්ට් එක දිගේ මේගොල්ලන්ට අඛණ්ඩව ඕන තරම් ආහාර සපයන. තව පැත්තෙන් තව බෙල්ට් එකක් දාලා තියෙනවා. ඒකෙන් මේගොල්ලන්ගේ මල ද්‍රව්‍ය බැහැර වෙනවා. මේගොල්ල දවස් 10ක් ගියාම කකුල් බිඳිලා මෙහෙම ඉන්නවා. පුළුවන් තරම් කනවා. මේ පැත්තෙන් මල ද්‍රව්‍ය බැහැර කරනවා. දවස් 16 අවසානයේ විශාල දේ සතුන් බවට කිලෝ 2.5 3ට වර්ධනය වෙනවා. ඊළඟට තමයි ඝාතනය කරන්නේ. හැබැයි මේ වගේ සතුන් හඳුන්වා දුන්නොත් මම දන්න විදිහට ලංකාවේ මස් නිෂ්පාදනය ඩබල් වෙනවා. මොකද දවස් 42කට සැරයක් නෙමෙයි 16කට සැරයක්. ඩබල් නෙමෙයි ට්‍රිපල් වෙන්නත් පුළුවන්. මස් ස්ටොක් එකක් වෙළඳපොළට යනවා. ඉල්ලුම නියතව තිබියදී සැපයුම ඉහළ යාමකින් මස් වල වෙළඳපොළ මිල පහළ යාමේ අවදානමක් තියෙනවා. මීට අමතරව මේ සතුන් හරිම සෙන්සිටිව් සතුන්. ලංකාවේ පවතින පාලන තත්ත්වයට තම පුද්ගලික දන්න පරිදි කිසිම ෆාම් එකක මේ බ්‍රීඩ්ස් ඇති කරන්නේ නැහැ. නමුත් මම දන්න විදිහට ප්‍රතිපත්තියක් වශයෙන් මේ වගේ ෂෝට් ඩියුරේටඩ් බ්‍රොයිලර්ස්ලා හෙවත් ඉතා කෙටි ජීවිත කාලය තියෙන බ්‍රොයිලර්ස්ලා ලංකාවට ගෙන්නන්නේ නැහැ. දැනට ගෙන්නන්නේ 42 days නැත්නම් දවස් 42කින් මරණ කට්ටිය විතරයි. ජපානයේ වගේ දියුණු රටවල් වල තියෙනවා. අනික මේ වගේ මස් වල ගුණාත්මක පොඩි ගැටලු තියෙනවා. මස් බොහොම ටෙන්ඩර් නැත්නම් මෙලෙක් කියලා චෝදනාවක් තියෙනවා. හරි මම මේ නිකන් කිව්වේ හොඳයි එහෙනම් අපි දැන් ගත්තා කෝනිෂ් ගත්ත වයිට් ප්ලිමත් රොක් ලැබුණා බ්‍රොයිලර් හරිද මෙන්න ළමයි අපි යෝජනා කරන දෙමුහුම ඉතින් දැන් ඔය අපි කතා කළේ අර ඉස්සර කාලේ දෙමුහුමක් තමයි දැන් ඔය ප්ලිමත් රොක්ලා කෝනිෂ්ලා නිර්දේශය විතරයි ඉන්නේ දැන් ලෝකේ දියුණු සත්ව දෙමුහුම යොදාගෙන ලංකාවේ වාණිජ මට්ටමින් දියුණු බ්‍රොයිලර්ස්ලා ඇති කරනවා ඔවුන්ගේ නිෂ්පාදන හැකියාවන් හුඟක් වැඩි ඒ වගේම එක හා සමානයි. මෙන්න ඒ වගේ බ්‍රොයිලර්ස් දර්ශ කීපයක් වෙන්කොප්, ඉන්දියන් රිවර්, හයිබ්‍රෝ, හබර්ඩ්, ලෝමාන් මේගොල්ලා ඉපදිච්ච රටවල් තමයි මේ තියෙන්නේ. ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඇමරිකාව, හෝලන්තය. මෙතන මම හෝලන්තය කියලා අදහස් කළේ ළමයි හොලන්ඩ් වලටයි. වෙස්ට් ජර්මනි රට හෝලන්ඩ් ආපහු මේ ව්‍යාපාරය නැත්නම් බ්‍රොයිලර් නිෂ්පාදනයේ වාසිය තමයි ඊටාම කෙටි කාලයක් තුලදී වැඩි ලාභයක් හා හොඳ නිෂ්පාදනයක් ලැබෙනවා.
ඇත්තටම කිව්වොත් මේක ඊටාම ලාභදායී ව්‍යාපාරයක් වශයෙන් කරගෙන යන්න පුළුවන්. අපි මෙම ඒකක යටතේ අර පවුද පින්ද ඒ සාධක ගැන සලකා බැලීමක් නැහැ. ඊටාම ලාභදායී ව්‍යාපාරයක් බව නම් යෝජනා කරන්න පුළුවන්. එතකොට බ්‍රොයිලර් පාලනයේ හා ආදායමට බලපාන ප්‍රධාන සාධක තුනක් තියෙනවා. කවුරු හරි කෙනෙක් බ්‍රොයිලර් පාලනය කරනවා නම් එයාගේ පාලනයටයි ආදායමටයි බලපාන ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. එකක් තමයි සතුන්ට දෙන ඉඩකඩ, අනික තමයි සතුන් ලබා දෙන පෝෂණය, අනික තමයි proper management හෙවත් හරියට සත්ව ඇති කළාද කියන එක. මෙන්න මේ කරුණු තුන හරියට කළොත් තමයි බ්‍රොයිලර් මැනේජ්මන්ට් මගින් හොඳ ආදායමක් ගන්න ඕන. මොකද පොඩි ප්‍රශ්නයක් තියෙනවා ළමයි, අපිට තියෙන කාලය දවස් 42යි. මේ දවස් 42 හැම දවසක්ම අපට වටිනවා. අපි එක දවසක් හරි අතපසු කළොත් අපට ඒ මගින් ලොකු ලොස් එකක් වෙනවා. අනික අඩුපාඩුවක් වුණොත් හදාගන්න අපි කියන රිකවර් කරගන්න තියෙන්නේ පොඩි කාලයයි. බ්‍රොයිලර් පාලනයේදී අපි කිව්වේ අපට තියෙන ඊටාම කෙටි කාලයයි. මොකක් හරි අඩුපාඩුවක් වුණොත් ඒක පියවා ගැනීම එච්චරම ලේසි වෙන්නේ නැහැ. මම උදාහරණයක් වශයෙන් මෙහෙම කියන්නම් ළමයි. ඔබට මතක ඇති මම කිව්වා බ්‍රොයිලර්ස්ලාගේ වර්ධනය පිළිබඳව. අපි මේ යටතේ x අක්ෂයට දාලා කාලය මම අක්ෂරම් කරන්නවත් කරදර වෙන්නේ මට මේක පොඩ්ඩක් කියන්න විතරක් ඕන නිසා. y අක්ෂයට දැම්මොත් වර්ධනය මේ බලන්න ළමයි. මේකේ తত্ত্বය අපට ලැබෙන ප්‍රස්ථාරය සිග්මාකාර ප්‍රස්ථාරයක් කියන්නේ මෙන්න මේ වගේ හැඩයෙන් යුක්ත ප්‍රස්ථාරයක්. මේ ප්‍රස්ථාරේ ළමයි මෙහෙම ඇවිත් එක්තරා පීක් growth rate එකකට ළඟා වෙනවා. උපරිම වර්ධනයකට ළඟා වෙනවා. මේක තමයි දින 42 කියන්නේ. එදාට අපි සතුන් ඝාතනය හෝ අලෙවි කළ යුතු වෙනවා. එදාට ඝාතනය කරගන්න නැතුව අපිට විකුණ ගන්න බැරි වෙලා හොඳ මිලක් හොයාගන්න බැරි වෙලා සත්තු තිබ්බොත් ඒකලා මොකද වෙන්නේ? වක්‍රේ මෙන්න මෙහෙම යනවා. කාලය ගත වෙනවා. සත්තු නිකන් තියන්න බෑ. ඒගොල්ලන්ට කෑම දෙන්න ඕනේ. කෑම දුන්නට බර වැඩි වෙන්නේ වර්ධනයක් නැහැ. බ්‍රොයිලර්ස්ලා ඇති කරපුවාම සල්ලි හම්බ වෙන්නේ ඒගොල්ලන්ගේ බරට. නිකමට හිතන්න. ඔයා ළඟ සත්තු 100ක් ඉන්නවා. ඔයා සත්තු 100 විකුණන්න ප්ලෑන් කරලා තියෙන්නේ දවස් 42. ඔයාට දවස් 42කින් විකුණ ගන්න බැරි වුණා මාකට් එකක් අහුුනේ නේ. ඔයාට දැන් සිද්ධ වෙනවා දවසක් බලන් ඉන්න, දෙකක් බලන් ඉන්න. මම කතා කරන්නේ සත්තු 100ක් ගැන. මම කිව්වා දල වශයෙන් ප්‍රායෝගිකව මේවා පොත්වල ලියා ගන්න අවශ්‍ය නැහැ. ප්‍රැක්ටිකලි බ්‍රොයිලර් සතෙක් දවසකට ග්‍රෑම් 150ක්වත් කනවා. ඔක තමයි ඇත්ත කතාව. එතකොට ඔයා ගාව ඉන්නවා ළමයෝ සත්තු 100ක්. ඔයාට දැන් මාකට් එකක් අල්ලගන්න බෑ. සත්තු ටික විසි කරන්නද, ගිනි තියන්නද? බඩගින්න තිබ්බොත් සත්තු මැරෙනවා. මැරුණොත් විකුණ ගන්න බෑ. මුන්ට වතුර දෙන්න ඕන, කෑම දෙන්න ඕන. අනිවාර්යෙන් කෑම දෙන්න ඕන. ඔයා දවසකට දෙනවා ග්‍රෑම් 150. කෑම දුන්නේ නැත්නම් මුන් කැනිබලිසම් එකවත් යන කොටා ගන්නවා. 150 ගාන ඔයාට දවසට යනවා සත්තු 100ට ග්‍රෑම් මෙච්චර. කොච්චරක්ද ළමයෝ? ඔයාට යනවා ග්‍රෑම් මෙන්න මෙච්චර. ග්‍රෑම් 15000ක් යනවා. කිලෝග්‍රෑම් 15. කෑම කොට්ට තියෙන්නේ කිලෝ 25 කොට්ට. ඒ කියන්නේ කෑම කොට්ට භාගයට වැඩිය ඔයාට දවසකට වියදම් වෙනවා. කුකුල් කෑම වල මිල ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඉතින් ඔයාට ලොකු ප්‍රශ්නයක් වෙනවා. සත්තු මෙහිම හරි වෙලාවට විකුණ ගන්න බැරි වුණොත් මොහොන දෙන ඉෂුව එක. ඒකයි මම කිව්වේ හරි කෙටි කාලයක් තුල හරි ඩිස්ප්ලේ තීරණ අරගෙන කරන්න ඕන දෙයක් තමයි. ලෙඩක් ආවොත් මොකක් හරි ලෙඩක් ගැහුවොත් එහෙම ඔයාට හැරෙන්නවත් වෙලාවක් නැහැ. සත්තු ටික පටපට ගහලා මැරලා යන්නේ. ඒක රිකවර් කරගන්න වෙලාවක් නැති නිසා මේක හරි ලාභදායකයි. නමුත් හරි අවධානයකින් කරන්න ඕන. අර ලේයර්ස් වල නැත්තම් බිත්තර දාන කට්ටිය ඇති කරනවා වගේම නෙමෙයි. අනික මේගොල්ලන්ගේ පණ හයියක් නැහැ. තල්ලු කළත් මැරලා වැටෙනවා බ්‍රොයිලර්ස්ලා. ඇයි ඉතින් දවස් 42කින් මැරෙන කට්ටියනේ. ඒ වාගේ ලොකු ගැටලු ටිකක් තියෙනවා. නමුත් ලාභදායක ව්‍යාපාරයක් වශයෙන් පළපුරුද්දක් ලැබුවට පස්සේ කරන්න පුළුවන්. රයිට්. ඉතින් කෙසේ වෙතත් බ්‍රොයිලර් පාලනයේ හා ආදායමට බලපාන සාධක තුනක් ගැන කිව්වා. ඉඩකඩ, පෝෂණය, නිසි පාලනය.
එකයි ඉඩකඩේ තියෙන වැදගත්කම ළමයි. දැන් බලන්න ඉඩකඩ අපිට බ්‍රොයිලර්ස්ලා හදනකොට ඉඩකඩට අපි ඉංග්‍රීසියෙන් කියන ස්පේසිං කියලා. මේක හරියට දෙන්න ඕන. මේ බ්‍රොයිලර්ස්ලා ආකාර තුනකට හදන්න පුළුවන්. ඩීප් ලිටර් හෙවත් ඝන ආස්තරණ ක්‍රමය. එහෙම නැත්නම් ස්ලැටර් ෆ්ලෝ හෙවත් ලී තට්ටුවක් මත. එහෙම නැත්නම් බැටරිස් හෙවත් කැදලි සත්තු කූඩු ගොඩක් දාලා. මේකෙන් බහුලව පාවිච්චි කරන්නේ ඝන ආස්තරණ හෙවත් ඩීප් ලිටර් ක්‍රමයයි. එතකොට දැනගන්න ඩීප් ලිටර් ක්‍රමේදීද අපි නිර්දේශිත ඉඩකඩ ලබා දෙන්න ඕන. දවස් 42 දක්වා අපි මේක ප්‍රධාන වර්ධක කාල පරාස තුනකට කඩලා එක එක කාල පරාසයකට අපි එක එක ඉඩකඩක් යෝජනා කරනවා. දවස් 4 දක්වා පැටවුන්ට වර්ග මීටර් 0.03ක් දෙනවා. එතනින් පස්සේ දවස් 14 හෙවත් 2ක් දක්වා 0.05යි. එතන ඉඳලා මරණ තාක් 0.9ක් දෙනවා. ඉඩකඩ වැඩි කරන්නේ ක්‍රමානුකූලවයි. ඒකයි මේ දක්වලා තියෙන්නේ. ඔන්න පළවෙනි தත්ත්වය සතුන්ගේ ඉඩකඩ. සතුන්ට નિયમિત ප්‍රමාණයට වඩා අගේට වඩා අඩුවෙන් ඉඩ දුන්නොත් ඉඩකඩ මදි වෙලා සත්තු එනකොටා ගන්නවා. ඒ මැරුණත් පාළුයි. එකිනෙකාට පෑගෙනවා. මොකද පොඩි ඉඩක හිමේ කරද්දි පෑගෙන්න බලනවා. ඒත් මැරෙනවා. අතුරුනෝක තියෙනවා ධාරිතාවක් එයාට ලැබෙන ඇමෝනියා වියෝජනය කරන්නට ඊට වඩා වැඩි ධාරිතාවකින් මේකට ඇමෝනියා හෝ මල ද්‍රව්‍ය එකතු වුනහම මේකෙන් ඇමෝනියා ගඳ වහනය වෙලා පරිසරය අපවිත්‍ර වෙනවා. මම ආයෙත් කියනවා බ්‍රොයිලර්ස්ලා හරියට පරිසරයට සංවේදී වෙනවා. ඇමෝනියා වැඩි වුණත් අපි කියනවා සෆොකේෂන් ඔෆ් ඇමෝනියා කියලා. ඒකෙන් පවා මේ කට්ටිය මැරෙන්න පුළුවන්. ඇඟවල නැත්තම් බෙල්ලේ නහර නිල් පාට වෙලා මැරලා වැටෙනවා. ඉතින් අපි සදාචාරාත්මකව මැරිච්ච සත්තුන්ගේ මස් මාකට් එකට යවන්නේ නෑ. ඒ වගේම අනවශ්‍ය විදිහට උෂ්ණත්වය ඉහළ යනවා. උෂ්ණත්වය ඉහළ ගියොත් මේගොල්ලන්ගේ ශ්වසන වේගය වැඩි වෙනවා. ආහාර වැය වෙනවා. වර්ධනය අඩු වෙනවා. ඒ නිසා નિયમિત ප්‍රමාණයට වඩා අඩු ඉඩකඩ දෙන්න හොඳ නැහැ. අන්ඩර් ස්පේසිං හොඳ නැහැ. හැබැයි ඕවර් ස්පේසිං දෙන්න හොඳත් නැහැ. මේ තව ප්‍රශ්න තියෙනවා. ලෙඩ බෝ වෙනවා. ආහාර වලටයි ජලයටයි ලොකු මේ තරංගයක් ඇති වෙනවා. සත්තු ගොඩ ගැහිලා ඉන්නකොට වාතාශ්‍රය දුර්වල වෙනවා. ආස්තරණේ ගොඩක් තෙත් වෙනවා. ඇයි මල ද්‍රව්‍ය ගොඩක් වැටෙනවා, වතුර හැලෙනවා. එතකොට මේගොල්ලන්ගේ පාදවල නිකන් ඇලර්ජ් වෙනවාද මේ රෑෂස් වගේ දානවා. හැබැයි දැනගන්න කූඩුවේ එහෙමයි කියලා ඉඩකඩ අනවශ්‍ය පරිදි වැඩි නම් අපි කියනවා ඕවර් ස්පේසිං නම් මොකද වෙන්නේ? සතුන් එහාට මෙහාට ඇවිදිනවා. ඇවිදිද්දි මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ ශක්තිය වැය වෙනවා සංචරණයට. ඒ නිසා નિયમિત ඉඩකඩ ලබා දීම හරි වැදගත් වෙනවා. අපි කතා කළේ පළවෙනි කරුණ ඉතා වැදගත් වෙනවා බ්‍රොයිලර්ස්ලට નિયમિત ඉඩකඩ ලබා දීම. දෙවෙනි වැදගත් කරුණ තමයි ඒගොල්ලන්ගේ පෝෂණය. අපි කියනවා නියුට්‍රිෂන් කියලා. මේගොල්ලන්ට નિયમિત පෝෂණයක් තමයි ලැබිය යුත්තේ. සතුන් ඉක්මන් වර්ධනයක් දක්වනෝ ඒ සඳහා ලැබෙන්නේ දවස් 42ක් හෝ 45ක් මේ කාල පරාසයෙම අපි ගන්නවා ළමයි. සමහරු කියනවා මේක දවස් 42යි කියලා. 45 බ්‍රීඩ්ස්ුත් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ රේන්ජ් එකම අපි යෝජනා කරනවා හරි කියලා. දවස් 45ක් තරම් කෙටි කාලයක් නිසාත් නිසි පෝෂණය වැදගත් වෙනවා. අපි කියන කොටත් කියනවා බ්‍රොයිලර් නියුට්‍රිෂන් වලදී සෑම දිනයක්ම ඉතා වැදගත්. මොකද ඔක්කොම කවර් කරගන්න තියෙන්නේ දවස් 42යි. මේදී විශේෂයෙන්ම සතුන් සඳහා උසස් ආහාර පරිවර්තන අනුපාතයක් පවත්වා ගන්න එක වැදගත් වෙනවා. ආහාර පරිවර්තන අනුපාතය නැත්නම් අපි කියනවා ෆුඩ් නැත්නම් ෆීඩ් කන්වර්ෂන් රේෂියෝ කියන්නේ සතුන්ට දෙන කෑම කොච්චර විදිහකින් නැත්නම් මොන ප්‍රමාණයකින් මස් බවට පත් වෙනවාද කියන එකයි. ආහාර පරිවර්තන අනුපාතය ෆීඩ් කන්වර්ෂන් රේෂියෝ සමහරු කියනවා FCR කියලා. සතුන්ගේ ජීවබර ඒකකයක් සෑදීමට ආහාර ඒකක කීයක් අවශ්‍යද කියන එකයි මේකෙන් අදහස් කරන්නේ.
එහෙනම් ආහාර පරිවර්තන අනුපාතය කියන්නේ සතාගේ මස් කිලෝ එකක් හදන්න මේක කුකුල් කෑම කිලෝ කීයක් කනවද? තේරෙන භාෂාවෙන් කිව්වොත්. ලබා දුන්න ආහාර ප්‍රමාණය උඩ තියෙනවා. සතාගේ ජීව බර, හැදිච්ච සතාගේ බර යට තියෙනවා. මේක හුදෙක්ම අගයක් වශයෙන් තමයි අපි දක්වන්නේ. මේකට අපි ඒකක යෝජනා කරන්න යන්නේ නැහැ. මේක 1.8කට වඩා අඩු වෙන්න ඕන. අඩු වුණ තරමට තමයි හොඳ. වැඩි වෙනවා කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ. මම උදාහරණයක් කියන්නේ. එක්තරා සතෙක් කියන මේ උදාහරණයක් කියන්නේ. එක්තරා සතෙක් ඉන්නවා. මේ සතාගේ දේහයේ ස්කන්ධය නිකන් හිතන්නකෝ. දේහයේ ස්කන්ධය අපි හිතමු කිලෝග්‍රෑම් මේ ජෛව මේකගේ මේ ලයිව් වේට් එක කිලෝග්‍රෑම් 2.5ක් වෙන හොඳ වේට් එකක්. මේ ගානට ගන්න පුළුවන් නම් හොඳයි. මේක මේ තත්ත්වයටපත් වෙන්න කාලා තියෙනවා ළමයෝ අපි හිතමු කුකුල් කෑම කිලෝග්‍රෑම් අපි හිතමු 4ක් කාලා තියෙනවා. මේක උපන්දා ඉඳලා කාලා තියෙනවා මේ කිලෝග්‍රෑම් 2.5 අපිට දෙන්න කිලෝග්‍රෑම් 4ක්. එහෙනම් මේ සතාගේ ආහාර පරිවර්තන කාර්යක්ෂමතාව සමානයි සතා කාපු ආහාර ප්‍රමාණය කිලෝග්‍රෑම් 4 බෙදීම 2.5 කිලෝග්‍රෑම්. ජෛව ස්කන්ධය. මොකද කියන්නේ? 4 බෙදන්න 2.5. 25 40 බෙදන්න 1 25යි. 10න් 5ක් 5යි. 3න් 2ක් 1යි. 150ට කීයද? 25 වරක් 4 1.6යි. මේක හොඳ වගේක්. අපට ලැබෙනවා මෙයාගේ ෆීඩ් කන්වර්ෂන් රේෂියෝ එක 1.6ක් කියලා. මේකෙන් කියන්නේ මොකක්ද? මෙයා මස් කිලෝ එකක් හදන්න කුකුල් කෑම කිලෝ 1.6යි අරන් තියෙන්නේ. මේක 1.8ට වඩා අඩු වගේක් හන්ද මේක හොඳයි. මේ අගේ අඩු වුණු තරමටම හොඳයි. ඒ කියන්නේ හොඳ කළමනාකරණයක්, හොඳ පෝෂණ කළමනාකරණයක් අපේ ගොවිපලේ තියෙනවා. මේක වැඩි වෙන්න අපිට කොස්ට් එක හිවත් වියදම වැඩි වෙනවා. සත්තුන්ට පෝෂණය යටතේ ලබා දෙන සලාක තියෙනවා. වයස දවසේ ඉඳලා සතියක් දක්වා දෙන්නේ බ්‍රොයිලර් ස්ටාර්ටර් කියන සලාකය. සති 4 ඉඳලා ඝාතනය දක්වා තව සති 2ක් විතර වගේ අපි දෙනවා බ්‍රොයිලර් ෆිනිෂර් කියන සලාකය. සත්තුන්ට මෙතෙන්දී ඕනතරම් ඇඟ හැදෙන්න ඕන හින්දා අපි ආහාර ලිමිට් කරන්නේ ඇති වෙනකන් කන්න දෙනවා. ඇති වෙනකන් කන්න දෙනවට අපි කියන්නේ යථා රුචි ක්‍රමයේ හෙවත් ප්‍රංශ වචනයක් ඇඩ් ලිබිටම් කියලා කියනවා. බ්‍රොයිලර් ස්ටාර්ටර් එක දෙනවා මාසයක් යනකම් ඉතුරු සති 2 දෙනවා බ්‍රොයිලර් ෆිනිෂර් එක. මෙන්න බ්‍රොයිලර් සලාකවල තියෙන తত্ত্বය පරිවෘත්තික ශක්තිය කිලෝග්‍රෑමයට කැලරි වලින් තියෙනවා. ආරම්භකයේ අවසානයේ හරි. හැබැයි ආරම්භකයේ ප්‍රෝටීන් වැඩි 22ක් තියෙනවා. අවසානයේ 18යි 20යි තියෙන්නේ. අනික් වායේ ලොකු ගැටලුවක් නැහැ. හොඳයි. ප්‍රෝටීන් නගේ මතක තියාගන්න. මේ ආහාර සලාක විවිධ භෞතික ආකාර වලින් මාකට් එකේ ගන්න තියෙනවා. කුඩු, කැට, සිලින්ඩර් ආකාර අපි මේවට කියනවා පෙලට්ස් කියලා තියෙනවා. නිකන් මෙන්න මෙහිම කෑලි තියෙනවා ළමින්. මෙන්න මෙහිම සිලින්ඩර් ආකාර කෑලි තියෙනවා. මේ කුඩු වෙනුවට කැට හෝ සිලින්ඩ්‍රිකල් ෂේප්ස් දෙනවා නම් ඒවා දූවිලි ඇවිස්සෙන්නේ නැහැ. එතකොට පෙනහළු ආසාදනයේ වීම බාය ගැටලු වළක්වා ගන්න පුළුවන්. අනික හැලෙන එකත් අඩු වෙනවා. මේ කුඩු දුන්නාම හලා ගන්නවා හරියට. පොර කනවනේ මේ උන්. දැනගන්න සත්තුන්ට වැඩි ආලෝකයක් දෙනකොට ඒගොල්ල වැඩිපුර කෑම කනවා. වැඩිපුර කෑම කනකොට ඒගොල්ලන්ගේ ඇඟ ලොකු වෙලා වැඩි මස් ප්‍රමාණයක් හම්බ වෙලා වැඩි ආදායමක් හම්බ වෙනවා. ඒ අන්ද දවස පුරාම කන්න පුළුවන් වෙන විදිහට අපි ඒගොල්ලන්ට කෘත්‍රිම ආලෝකය ලබා දෙනවා. ඒකයි බ්‍රොයිලර් ෆාම්ස් වල ලයිට් දාන්නේ. ලයිට් දාපුවාම සතාගේ ඇක්ටිවිටීස් වැඩි වෙනවා. හැබැයි ඒකට හරියන්න කෑම දෙන්න ඕනේ. නැත්තම් එන කොටා ගන්නවා. හැබැයි දැනගන්න අපි වතුරත් ඇති වෙන්න දෙන්න ඕනේ.
ඉතින් මේක අපි ටිකක් sophisticated වැඩක්. ෆාම් එකේම අපේ කෑම හදාගන්න එක මේ සඳහා ඔබට ආහාර සලාක පිළියෙල කිරීම පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. ඒ පැකේජ් යන උසස් පෙළ සිලබස් එකේ නැහැ. ඒකට වෙනම ක්‍රමයක් තියෙනවා. අපි දන්නවා මේවා ආපහු සමහර දරුවෝ උනන්දු කරගෙන අපෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. මම කියන්නේ සර් අපට කුකුල් කෑම ගෙදර හදන්න බැයිද කියලා. ඒක පුතේ විද්‍යාත්මකව කළ යුතු දෙයක්. ඒ සඳහා තියෙනවා වෙනම පැකේජයක් වෙනම වැඩසටහනක්. ඒ යටතේ අපිට හම්බ වෙනවා ඔය ration formulation කියන ක්‍රියාව. මේ යටතේ අපි යොදා ගන්න ඕන පියර්සන් ස්ක්වෙයාර් ආදී ක්‍රම. පියර්සන් ස්ක්වෙයාර් කියලා ක්‍රමයකට තමයි මේ සතුන්ගේ ආහාර සලාක හදන්න ඕන ගෙදර. මම යෝජනා කරනවා මේ දවස්වල වියදම් අධික නම් තමන් ගෙදර කෑම හදාගන්න පුළුවන්. හැබැයි මේ සඳහා මේ පියර්සන් ස්ක්වෙයාර් මෙතඩ් එක වාගේ ක්‍රමයකට යන්න ඕනේ. මේකත් ටිකක් ප්‍රයිමරි එකක්. මේකේ තව ඇඩ්වාන්ස් දේවල් තියෙනවා. ඉතින් ඔබ කැමති නම් මේ විදිහට පරිගණකයේ සර්ච් කරලා පොඩ්ඩක් බලන්න. පොඩි කොටුවක් තියෙනවා. ඕකේ මැදට අගයක් දාලා එහෙම හදන ක්‍රමයක් තියෙනවා. හරි. ඒක මෙතනට දාලා මම නිකන් කිව්වේ. ඉතින් ඒ නිසා මේ ගොවිපොළේ කෑම හදන එක ටිකක් විතර කල්පනා කරන්න ඕන. මොකද දිගු කාලීන සතුන්ට පෝෂක ඌනතා ඇති වෙන්න පුළුවන් හන්දා. එතකොට සතුන්ට ආහාර බඳුන් වල ජල බඳුන් වල සතෙකුට සෙන්ටිමීටර් 10ක් 15ක ඉඩක් අපි ලබා දෙනවා. ඊළඟට සතුන් බොයිලර් සත්තු පාලනය යටතේ සතුන්ට කෑම කන්න පුළුවන් වෙන විදිහට ළමයෝ මේ කෑම භාජන අපි තියන්න ඕනේ සතාගේ පිටේ මට්ටම්. සතා ඔහොම ඉන්නවා නම් එයාගේ කොන්දේ මට්ටමට තමයි ආහාර භාජන එල්ලලා තියෙන්න ඕන. මේ විදිහට. එතකොට තමයි යාට කෑම කන්න පුළුවන්. ඒක තමයි පිළිගත් ක්‍රමය. එතකොට හැලෙනවා අඩුයි. මීට වඩා උඩ තියන්නෙත් නෑ, බිම තියන්නෙත් නෑ. කොන්ද කියලා කියන්නේ මෙතන. මේ මෙතන මට්ටමට ඔහොම තියන්න. පිට මට්ටම් තියනවා කියන්නේ ඕකයි. ඔය ප්‍රායෝගික දේවල්. ජල බඳුනක නම් සෙන්ටිමීටර් 2ක් 4ක් දෙනවා. සත්තු ගෙනාවට පස්සේ පළවෙනි දවස් තුනේ මේගොල්ලන්ට වතුර දෙනකොට ග්ලූකෝස් දාලා දෙන්න. සත්තු වහන්සියටපත් වෙලා ඉන්නේ. ජලයේ දිය කරලා ಖನಿಜ විටමින් දෙන්නත් ඕන. විතරම ඇතිතරම් වතුර දෙන්න, ඇතිතරම් කෑම දෙන්න. කෑම භාජන, ජල භාජන සුද්ධ කරන්න නැත්නම් ආසාදනයක් ආවොත් රිකවර් කරගන්න කාලයක් නෑ. මෙන්න සතුන් පාලනය යටතේ කළ හැකි දේවල් අපි පෝෂණය, ඉඩකඩ, ඒ වගේම ඒගොල්ලන්ගේ පාලනය ගැනයි කතා කරන්නේ. ආලෝකය ලබා දෙන්නකොට අපි ඉක්මන් හා උපරිම වර්ධනයක් ගන්නත් අර වැඩි ආහාර ආගණුවකට යන්නත් බර වැඩි වෙනවා. කෘත්‍රිමව ආලෝකය ලබා දෙනවා සතුන්ට. ඒ සඳහා අපිට පුළුවන් විදුලි බුබුලු අර ප්‍රතිදීප්ත ෆ්ලොරසන්ට් ආලෝකය පාවිච්චි කරන්න. එතකොට මේවා අපිට පොළවේ ඉඳලා ටිකක් උඩින් සවි කරන්න පුළුවන්. එතකොට පළමු දවස් 14 සඳහා ටිකක් වැඩි ආලෝකයක් දෙනවා. ඊළඟට ආලෝක තීව්‍රතාව අඩු කරනවා. මොකද සතුන්ගේ ආහාර ආගණුවේ රටාව අනුවයි ඒක වෙන්නේ. සත්තු අර මුලදී දක්වන්නේ බොහොම ශීඝ්‍ර වර්ධනයක්නේ. අපි කියන්නේ රැපිඩ් growth එකක්නේ. ඒ හන්ද වැඩිපුර ලයිට් දාලා වැඩිපුර කන්න දෙනවා මුල හරියේදී. අර මෙහිම කර්ව් එක තියෙනකොට ළමයෝ මේ වාගේ හරියෙත් තමයි ওই ප්‍රශ්නේ තියෙන්නේ. සෝරි. මේ වාගේ හරියද ওই ප්‍රශ්නේ තියෙනවා. ඊට පස්සේ අඩු වුණාම ඒක අඩු කරනවා. එතකොට 15 වොට් කහපාට බල්බයක් වර්ග මීටර් 15කට පමණ සෑහෙනවා. ඊළඟට උෂ්ණත්වයේ සපයනකොට සත්තු ගෙනාපු හැටි අපි ඒගොල්ලන්ට සෙන්ටිග්‍රාඩ් 35ක පමණ උෂ්ණත්වයක් සපයනවා. මේ සපයන උෂ්ණත්වයේ ළමයි ටික ටික අපි අඩු කරනවා කාමර උෂ්ණත්වයේ දක්වාම. බොයිලර් සත්තුන්ට රැක්කවීමක් කරන්න ඕන, පැටව රැක්කවීමක්. හැබැයි ඒගොල්ලන්ගේ බ්‍රූඩින් පීරියඩ් එකේවත් රැක්කවීමේ කාලය සති 2කට සීමා වෙනවා. නැත්තම් බ්‍රූඩ් කරන්න ගියොත් අපිට සත්තු අප්ග්‍රේඩ් කරගන්න හේවත් වර්ධනයකට ගන්න බෑ. බ්‍රොයිලර්ස්ලාගේ තියෙන තරඟය නිකන්. බ්‍රොයිලර් සත්තු ඇති කරත් තියෙන අභියෝගේ චැලෙන්ජ් එක තමයි කොහොම හරි ඒගොල්ලා ඝාතනය කරන අවස්ථාවේ කිලෝ 2ක්වත් කිට්ටු කරලා හිටියොත් තමයි හොඳ. නැත්තම් ආදායම අඩු වෙනවා. ඒ හන්ද ලොකු තරඟයක් තියෙනවා. අපිට ලොකු රෂ් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. කෙටි කාලයක් තුලදී මේගොල්ලෝ ලොකු කරගන්නේ කොහොමද කියලා. අතුරුණුව හා එය පාලනය සෙන්ටිමීටර් 5ක් 10ක් පමණ උසට අතුරුණුවක් අලුතෙන් දානවා. අපි නිතරම බ්‍රොයිලර්ස්ට ඇති කරනකොට සෑම සත්තු බැච් එකකට සැරයක්ම අලුතින් අතුරුණුවක් දානවා.
ඒක තමයි හොඳම වැඩි. සමහරු නම් පරණාතුරුණු ගන්නවා මිලදිහා බලලා ඒක එච්චර හොඳ නෑ. ඒ වගේම නිතිපතා මේක රේක කරන්න අවශ්‍යයි. මෙන්න සත්තුන්ට බෙහෙත් විදීම. බ්‍රොයිලර්ස්ලට ගම්බෝරු හා රැනිකට් කියන රෝගවලට මේ විදිහට එන්නත් කරන්න පුළුවන්. ඊට අමතරව මැරික්ස් වලට එන්නත් කරන්නත් පුළුවන්. ඒ වගේ රෝගවලට අපි එන්නත් කරනවා. මේ තියෙන ඒගොල්ලන්ගේ එන්නත් කිරීමේ වැඩසටහන. අපි ඒගොල්ලන්ට එන්නත් කිරීම කියලා මතක තියාගත්තාම ප්‍රමාණවත් වෙනවා. ඊට අමතරව මෙන්න ගම්බෝරු නිව්කාසල් කියන්නේ ළමයි රැනිකට් වලටම තමයි. බොයිලර් සතුන්ට මේ වාගේ එන්නත් කිරීමේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ගෙනාපු දාම මරෙක්ස් වලට විදිනවා. සත්තුනේ රැනිකට් වලට විදිනවා. මරෙක්ස් වලට විදින්නේ මරෙක්ස් කියන එන්න තමයි. ඒක බෙල්ලට විදිනවා. අත්තටු යටපැත්තට විදිනවා. එතකොට මේ රැනිකට් වලට අපි දෙන්නේ හීතර් කියන B1 කියන ඉන්ජෙක්ට් බෙහෙත. ඒක ඕරල් හිවත් වතුරට කලවම් කරලා දෙනවා. ඊළඟට අපි දෙනවා ආපහු ගම්බෝරෝ වලට ඉන්ජෙක්ෂන් එකක් දවස් නැත්තම් බෙහෙත දෙනවා. ඒක දවස් 14න් විතර දෙනවා. ඒකත් ඕරල් වතුරට දෙනවා. එහෙම නැත්තම් ඇහැට බින්දු බින්දු දානවා. නිව්කාසල් වලටත් වතුරට දෙනවා. එහෙම නැත්තම් ඇහැට බින්දු බින්දු දානවා. ඉතින් ඔහොම තමයි මේ සතුන්ට අපි එන්නත් නැත්තම් ප්‍රතිශක්තිකරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මෙහෙම කරලා ළමයි දින 42ක් ගියාට පස්සේ අපිට බ්‍රොයිලර් සතුන් ඝාතනය කරන්න පුළුවන්. නමුත් බ්‍රොයිලර් සතුන් ඝාතනය හා වෙළඳපොළට සැකසීම අපේ නිර්දේශයට අදාළ නැහැ. ඉතින් ඇත්තටම මේ බ්‍රොයිලර් සතුන් පාලනය කිරීම කියන එක අපි දකින දෙයක් තමයි අපේ රටේ මේ ප්‍රෝටීන් අවශ්‍යතාවය යටතේ ඉතාම කාලීන අවශ්‍යතාවයක් පෙන්වුම් කරන මාතෘකාවක්. මොකද හුඟක් වෙලාවට දැන් මේ බ්‍රොයිලර්ස් ළගෙන් ගන්න මස් වල ප්‍රෝටීන් තියෙනවා 21ක් වගේ අගයක්. ඒ වගේම දැනට මෑත කාලයක් වගේ මම හිතනවා අදටත් අපේ රටේ තියෙන ලාභදායකම මීට් සෝස් එක නැත්තම් මස් ප්‍රභවය තමයි බ්‍රොයිලර් මස් කියන එක. ඒ වගේම මේ සඳහා ලොකු ඉල්ලුමක් තියෙනවා. එතකොට දැන් හුඟක් වෙලාවට ඕනම ප්‍රදේශයක ඉතා පහසුවෙන් බ්‍රොයිලර් මස් අලෙවි කිරීමේ පහසුකමක් තියෙනවා. ඒකට කිසිම ගැටලුකාරී තත්ත්වයක් නැහැ. ඕනම ගෙදරක බ්‍රොයිලර්ස්ලා ෆාම් එකක් දාලා අපිට පුළුවන් සුළු පරිමාණව අලෙවිය දක්වා යන්න. ඒකට ලොකු ගැටලුවක් නැහැ. ඒ කියන්නේ ඕනම තරක මස් විකිණීමට තිබේ කිව්වොත් බ්‍රොයිලර් සත්තුන්ට හොඳ වෙළඳපොළක් තියෙනවා. ඉතින් මේවායේ ගොඩාක් වාසිදායක තත්ත්වයන් තියෙනවා. ඒ වගේම මම පොඩ්ඩක් මතක් කරන්න කැමතියි මේ අපේ රටේ දැනට ක්‍රියාත්මක වෙනවා. මොකද මේක සමහර ලාවට සංකල්පයක් වශයෙන් ඔයගොල්ලෝ දැනගන්න වේවි. මේ බ්‍රොයිලර් අලෙවි කිරීමට යාමේදී පවතින තත්වයක් තියෙනවා බයිබැක් සිස්ටම් කියලා. බයිබැක් සිස්ටම් කියලා කියන්නේ ළමයි එක්තරා මස් නිෂ්පාදනය කිරීමේ ක්‍රමවේදයක්. මේ ක්‍රමයේ යටතේ විශාල සමාගම් විසින් තමයි බ්‍රොයිලර් සතුන් වෙළඳපොලේ අලෙවි කරන්නේ. එතකොට ඒගොල්ලන්ට වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ තියෙන ගොවිපල් වල අර විශාල ධාරිතාවයට සරිලන ප්‍රමාණයට මස් නිෂ්පාදනය කරන්න බෑ. ඒක තමයි ඒගොල්ලන්ගේ මතුපිට හේතුව. තව එකක් තියෙනවා සමහර වෙලාවට. ඒ වගේ කුඩා පරිමාණ නිෂ්පාදකේ එයාගේ වෙළඳ නාමයක් යටතේ මස් නිෂ්පාදන වෙළඳපොළට යවුවොත් එයා ලොකු වෙළඳාමක් හදාගෙන එයා තරකරුවෙක් බවට පත් වෙනවා. එතකොට මේ විදිහට විශාල පරිමාණ නිෂ්පාදකයින්ට ප්‍රමාණවත් නිෂ්පාදනයක් වෙළඳපොළට ලබා ගන්න අමාරු නිසා සමහර වෙලාවට සුළු පරිමාණක ව්‍යාපාරිකයින් නැත්නම් ව්‍යවසායකයින් ශේෂ්ත්‍රයට අලුතෙන් පිවිසීම වැළැක්වීමේ මෙවලමක් විදිහටත් ව්‍යාපාරිකයෝ භාවිතා කරනවා මේ බයිබැක් සිස්ටම් කියන ක්‍රමය. එයාට ඒගොල්ලෝ කරන්නේ මේ වාගේ දෙයක්. කවුරු හරි කෙනෙකුට පුළුවන් ගිවිසුම්ගත වෙන්න ගිවිසුම්ගත වෙලා මේ මහා පරිමාණ සමාගම් එක්ක කතා කරපුවම ඒගොල්ලෝ පැටවුස් අපේ ඇත්තට මේගොල්ලෝ ඇවිල්ලා නිවසක් කියන්නේ සතුන් නැති කිරීමට නිවසක් ගොඩනගනවා. ඔබගේ ඉඩම වෙන්න පුළුවන් ගිවිසුම් තියෙනවා. ඊළඟට ඒගොල්ලෝ අවශ්‍ය උපකරණ දෙනවා. පැටවු දෙනවා. ආහාර දෙනවා. ඔක්කොම ගෙනත් දෙනවා ලොරි මගින්. ඔබ කල යුත්තේ ඔබගේ ගොවිපළ තුල ඔබගේ භූමිය තුල මේ සත්ව ඇති කරන්න ඕන. එතකොට අවශ්‍ය උපදෙස් ලබා දීමට ඒගොල්ලන් නිලධාරී මහත්තුරු ඇවිල්ලා වරින් වර පරීක්ෂා කරනවා. පරීක්ෂා කරලා උපදෙස් පවා ලබා දෙනවා. එන්නත් පවා ලබා දෙනවා. හැබැයි ඒ සඳහා ගිය වියදම් ඒගොල්ලෝ ලේඛනගත කරගන්නවා.
අවසානයේ මොකද කරන්නේ? ඒගොල්ලම ඇවිල්ලා මේ සත්තුන්ගේ මස් වල يعني පණ පිටින්ම සත්තුන්ව කිරනවා. කිරලා ඒගොල්ලෝ කියනවා මේගොල්ලන්ගේ ලයිව් වේට් එක මෙච්චරයි. එතකොට මෙන්න ලයිව් වේට් සඳහා ඔබට නියමිත වෙලා තියෙන මුදල. ඒකෙන් අපි අඩු කරගන්නවා පැටවුන්ට මෙච්චරයි, කෑමට මෙච්චරයි, උපදෙස් වලට මෙච්චරයි, බෙහෙත් වලට මෙච්චරයි කියලා අඩු කරලා ඉතිරි මුදල පමණක් ඔබට ලැබෙනවා. ඉතින් මේක මෙහිමයි මම බොරු කියන්න ඕනේ ඒකට පාඩුවක් නෑ ලාභදායකයි. නමුත් ඒ මගින් යම් ප්‍රමාණයක් අර සුළු පරිමාණ ව්‍යවසායකයාට නොගින් අර සත්ත්ව නිෂ්පාදන සමාගමට නැත්තම් මස් නිෂ්පාදන සමාගමට යනවා. එහෙම පටවා ගන්න සතුන් තමයි වේගින් දාවන වෙන ලොරි වල අපි දැකලා තියෙන්නේ පාලේ ප්‍රවාහණය කරන්නේ අධික ගන්ධයක් සහිතව පුදුම වේගකින් ලොරි යනවා. අයි දන්නේ වේගින් යන්නේ. ඉතින් එහෙම ප්‍රවාහණය කරන්නේ ඒ වගේ මස් තමයි ඊළඟට ඒගොල්ලෝ අරන් ගිහිල්ලා ඒගොල්ලන්ගේ ලොකු ෆාම් එකේදී මේගොල්ලෝ ඝාතනය කරලා ඒගොල්ලන්ගේ ලේබල් යටතේ මස් මාකට් එකට යනවා. ඒතකොට සුළු පරිමාණ පුද්ගලයාට එක අභියෝගයක් තියෙනවා. එයාට වැඩි ආදායමක්. එහෙම නැත්නම් එයා වැඩි ලාභයක් ලබා ගන්නට ඕනේ නම් එයා කල යුත්තේ මොකක්ද? මේ බයිබැක් සිස්ටම් එක තුල අනවශ්‍ය පරිදි සතුන් හානි වෙන එක, සතුන්ගේ බර අඩු වෙන එක වළක්වා ගත යුතු වෙනවා. ඒ සඳහා එයාට විශේෂ පාලන උපක්‍රම තියෙන්න ඕන. ඉතින් මේ සඳහා විවිධ කූට දේවල් භාවිතා කරනවා. ඒවත් මෙතනදි කතා කරන්නේ නැහැ. ඉතින් නමුත් දක්ෂ පුද්ගලයෙකුට පුළුවන් මෙහිදී හොඳ අර ආහාර පරිවර්තන අනුපාතයේ අඩු වගේක තියාගෙන එහෙම නැත්නම් හොඳ පාලන ක්‍රම යොදාගෙන සත්තු මරා ගන්න නැතුව හොඳ නිෂ්පාදන අගයකට යන්න පුළුවන්. එතකොට Tamanගේ ප්‍රාග්ධනයකින්තරෝ මේක කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම ස්වාධීනව කරන්න පුළුවන්. ඉතින් මේක කිසියම් ආකාරයක නිකම් මේ අන්ධ ක්‍රමයක් වගේ එකක්. ඉතින් මේ ගැන අපෙන් රචනා ප්‍රශ්නයක් වගේ අහන්න පුළුවන්. කෘෂිකර්ම ආර්ථික විද්‍යාවට සම්බන්ධ කරලා බ්‍රොයිලර් සතුන් පාලනයේදී හමුවන බයිබැක් ක්‍රමය යනු කුමක්ද? නැත්නම් බයිබැක් සිස්ටම් එක යනු කුමක්ද? තරුණ ව්‍යවසායකයෙකුට මෙහි ඇති වැදගත්කම කුමක්ද? මෙන්න මේ වාගේ ප්‍රශ්නයක් යොමු වෙන්න පුළුවන්. ඒ වාගේ ප්‍රශ්නයක් ආවොත් පුතේ මම මේ සත්ත්ව පාලනයත් එක්කම කතා කළේ ඔබට දැන් මේ පාඩම අවසන් කිරීමට පෙරයි මම මේ පොඩ්ඩක් මතක් කරන්නේ. ඒ වාගේ ගැටලුවක් ආවොත් ඔබට මේ වාගේ තොරතුරු පාවිච්චි කරලා යම් පිළිතුරක් ගොඩනගා ගැනීමේ හැකියාවකුයි මම ලබා දෙන්නේ. එහෙමනම් දුවේ පුතේ අපි දැන් මේ සත්ත්ව පාලනය යටතේ ගව පාලනය හා සතුන් ඇති කිරීම කුකුලන් ඇති කිරීමට අදාළව අවසානයේදී මේ බ්‍රොයිලර් සතුන් පාලනය තමයි මේ අවසාන කළේ. එහෙනම් මම මෙතකින් මේ පාඩම නිමා කරනවා. මෙබඳුම පාඩමකින් යලිත් ඔබ සමග හමු වෙන බලාපොරොත්තු. එහෙනම් දරුවනේ ආයුබෝවන් කියන්න.